ඔබ වහන්සේගේ නම හා සබැඳෙන ඔබ වහන්සේගේ පරම්පරාව හා සබැඳෙන මානයව කියලා කියන්නේ බොහොම විශේෂ ස්ථානයක්. මේඝනාද කියන එක ස්වභාවික ඒ කියලා කියන්නේ ඒ කාලේ හැටියට ඊටාම ප්‍රබල ස්වභාවික සංසිද්ධියක්. මේඝ කියලා කියන්නේ වැස්සටනේ. නාද කියලා කියන්නේ ශබ්දෙනේ. එතකොට නාද මේඝ නාද කියලා මේ වචන දෙක එකතු වුනහම ඒකෙන් කියන්නේ විදුලිය. පුංචිම බහතෝරණ වියේ දරුවෙක්ගේ ඉඳලා වැඩිහිටිම වයෝවෘද්ධම පුද්ගලයා දක්වා මේ වෛරස් කියන වචනය පිළිබඳව ඊටාම ප්‍රබලව කතා කරන යුගයක් බවට පත් වෙලා. අපි මේ ශරීරයට ශක්තිය ගන්නනේ මේ කායික ශක්තිය ගන්න අර මේ එන වෛරසය දරා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ මොනවා කිව්වත් ඔය එන්නතෙන් කරන්නේ ඒ ටික. ඉතින් ඕක අර බුදුහාඳුරෝ දේශනා කරපු මේ ඇත්තෙම අපේ බෞද්ධයෝ තුළ ඒ ලක්ෂණ පැරණි කාලේ තිබුණා. මේඝනාද ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා කියලා මේඝනාද YouTube නාලිකාව නරඹන ඔබට ප්‍රාර්ථනා කරනවා. අප සොයා යන ඉතිහාසය බොහොම සුවිශේෂ ඉතිහාසයක්. මේ පිළිබඳ බොහෝ දෙනාට තිබෙන අපැහැදිලිතා පැහැදිලි කිරීමයි අපේ ඒකායන පරමාර්ථය වන්නේ. ඒ නිසා ඒ වගකීම ඉෂ්ට කරන්නටයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ මේඝනාද රාවණ හා බැඳෙන ඉතිහාසය පිළිබඳව දැනට තිබෙන ලිඛිත සාක්ෂි අතර වර්ග පූර්ණිකාවට හිමිවන්නේ බොහොම සුවිශේෂ ස්ථානයක්. වර්ග පූර්ණිකාව පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනෙක් දන්නවා මේ රටේ වගේම ජාත්‍යන්තරයේත් මේ පරම්පරාවේ වගකීම් සහ වර්ග පූර්ණිකාව පිළිබඳව බොහෝ නිර්මාණ බොහෝ ග්‍රන්ථ සම්පාදනය කරමින් බොහොම දශක ගණනාවක් ඈතට විහිදී යන ඉතිහාසයක් තුලත් මේ රාවණ ඉතිහාසය සහ මේඝනාද ඉතිහාසය පිළිබඳව කතිකාවතක් ඇති නොවුණු යුගයක ඒ පිළිබඳව ලියපු ඒ පිළිබඳව කතා කරපු අපේ පින්වත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේගලෑව ගණංගමුව ජයසුමනාරාමාධිපති පූජනීය මානෑවේ විමල රතන නාහිමිපාණන් වහන්සේ. අවසර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වැඩමවීම මෙම වැඩසටහන සඳහා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. බොහෝ කාලයක් තිස්සේ මේ සඳහා අවස්ථාව එළඹෙනතුරු බලා සිටියත් ඕනෑම දෙයක් සඳහා වෙලාවක් තියෙනවා ඒ කටයුතු සිද්ධ වෙන්න. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේ අපි කැමැති දැනගන්නට විශේෂයෙන්ම වර්ග පූර්ණිකාව කියන ලිඛිත සාක්ෂිය මතම බොහෝ දේ අපිට දැනගන්නට ලැබෙනවා රාවණ ඉතිහාසය සහ මේඝනාද ඉතිහාසය පිළිබඳව. අපි ඒ පිළිබඳව වර්ග පූර්ණිකාව හමුවන්නේ කොයි කාලෙද? ඔබ වහන්සේ ඒ පිළිබඳව බොහෝ දේවල් සොයා බලනවා, ඒ පිළිබඳව බොහෝ පොතපත නිර්මාණය කරනවා. අපි එතනින් මේ කතාව ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. වර්ග පූර්ණිකාව ඒ වචනේ අර්ථෙත් අපි දැනගන්න ඕනේ. මේ වර්ග පූර්ණිකා කියලා කියන්නේ ප්‍රකාශනය. ඒක සංස්කෘත වචනයක්. වර්ග කියලා කියන්නේ වර්ගයේ පිළිබඳ ඓතිහාසික ප්‍රකාශනය. තමයි වර්ග පූර්ණිකාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. වර්ගය කියලා කියන්නේ ඉතින් අපේ පරම්පරාව කියන එක නේද අපේ හඳුනන්නේ. පරම්පරා ඉතිහාසය. අපි කියනවනේ ගමේ කියනවනේ භාෂාවෙන් වර්ගේ නහන වැඩ කරන්න එපා කියලා. ඔව්. ඒ පරම්පරා ඉතිහාසය ගැන තමයි මේ වර්ග පූර්ණිකේ මහා ගැඹුරු අර්ථයක් නැහැ. පරම්පරා ඉතිහාසය, පරම්පරා කතාව තමයි වර්ග පූර්ණිකාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ ග්‍රන්ථය ටිකක් පැරණි භාෂාව ගත්තහම අපිට නොතේරෙන. ඊළඟට සිංහල භාෂාවට අලුතෙන් එකතු වෙච්ච යම් තැන්වලදී ඒ වචන අපිට අහු වෙනවා. මේ වර්ග පූර්ණිකාවේ බස සම්බන්ධයෙන් ඒක වෙනම සාකච්ඡා කරන්න ඕනේ. දැන් හෙළ භාෂාව කියලා අපි කතා කරපුවාම සිංහල භාෂාව කියලා කතා කරපුවාම ඒකේ අතීතයට ගියපුවාම ඒ භාෂා 10ක විතර සංකලනයක් තමයි මේ සිංහල භාෂාවේ තියෙන්නේ. එතකොට ජාතීන් ඒ කියන්නේ ලාංකික ජාතීන් විතරක් නෙවෙයි එක එක විදේශීය ජාතීන්ගෙන් අපි ගොඩක්
දුරට මේ පැතිරිච්ච ජාතියකට යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ මේ බලය ශක්තිය පෙන්වමින් ලෝකේ යම් ප්‍රදේශ ආක්‍රමණය කරපු සංක්‍රමණය වෙච්ච ඊළඟට වැව් තටාක හදාපු ඊළඟට මේ වාරි ක්‍රමය පිළිබඳව සුවිශේෂ දැනීමක් ඇති පිරිසක් හැටියට ලෝකේ ව්‍යාප්ත වෙලා හිටපු ජාතියක්. ඒ හින්දා මේ ප්‍රදේශවල තියෙන ඒ භාෂා ඒ ලක්ෂණ අපේ ඒ භාෂාවට අන්තර්ගත වෙලා මේ සිංහල භාෂාව අද මම මේ මතක් කරන්නේ සිංහල භාෂාවේ මේ පැරණි සිංහල සාහිත්‍යමය භාෂාව ඒ පාලි භාෂාවත් එක්ක මේ පාලි භාෂාව අපි ප්‍රතික්ෂේප කරන්න බෑ මේ පාලි භාෂාවත් එක්ක මේ ත්‍රිපිටක සාහිත්‍යයත් එක්ක අපි අධ්‍යයනය කරන්න ඕනේ සම්බන්ධ කරගෙන ඊළඟට සංස්කෘතත් අපි ඇතුළත් කරගත්තට ප්‍රශ්නයක් නෑ එතකොට තමයි මේ භාෂාව කොයිතරම් ගැඹුරු කොයිතරම් දේශාන්තර ජාත්‍යන්තර භාෂාවක්ද කියලා අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය භාෂාවෙන් සුවිශේෂී වූ කියලා කියන්නේ දැනුගත් පිරිසක් විසින් කියන්නේ අපේ රටේ දැනුගත් පිරිසක් විසින් භාවිතා කරපු භාෂාවක් තමයි වර්ග පූර්ණිකා භාෂාව. ඉතින් මේක මේ වෙනකොට තාම කිසිම කෙනෙක් අධ්‍යයනයකට ලක් කරලා නැහැ. ඉතින් ඒක අධ්‍යයනය කරනවා නම් ගොඩක් හොඳයි මේ භාෂාව මොකක්ද කියලා. ඊළඟට මේ පුරාවිද්‍යාවට මම දොස් කියන්නේ නැහැ. නමුත් පුරාවිද්‍යාවටත් අසු නොවෙච්ච දැනට හෙළිදරව් නොකරපු නොකියවපු කියවන්න උත්සාහ කරන සෙල්ලිපි අපේ රටේ ඕන තරම් තියෙනවා. දැන් ගියපුවාම සිතුල් පව්වට ගියපුවාම සිතුල් පව්වේ තියෙනවා. හොයාගන්න බැරි කියවන්න බැරි මේ අදහසක් ගන්න බැරි සෙල්ලිපි. ඊළඟට සිතුල් මේ විල්පත්තුවට ගියපුවාම විල්පත්තුවේ තියෙනවා. ඊළඟට තන්ත්‍රී මලයට ගියපුවාම තන්ත්‍රී මලෙත් තියෙනවා. ලංකාවේ හැම තැනම අපි ඇවිද්දොත් අපිට සොයා බැලිය යුතු සැලකිලිමත් විය යුතු විශේෂ අක්ෂර රටාවලින් ලියවිච්ච මේ සෙල්ලිපි තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ මේඝනාද කියන නම අපේ නාලිකාවට අපි යොදාගෙන තියෙනවා. විශේෂ තේරුමක් තියෙනවා මේ නම් වල. ඒ නිසා ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරොත් අපේ හාමුදුරනේ. ඔව් දැන් මේ රාවණා බොහොම ජනප්‍රිය කෙනෙක්නේ. ඒ කියන්නේ අපි කියමු මේ සමාජය පිළිබඳව අපි අපේ අත්දැකීම් වලින් අපි බලන විදිහට සමහර විට අපි මේක ගෝත්‍රිකයි මේ හැබැයි මේක බොහොම ජනප්‍රිය නැති කාලේ ඔබ වහන්සේ මේ පිළිබඳ පොතපත රචනා කරන්නේ. ඔව් ගෝත්‍රිකයි මේ නොදියුණු සමාජයක් අද ඒ විද්‍යාත්මක දැනීමෙන් තමයි අපි ඒ සමාජයේ දිහා බලන්නේ. නමුත් අපිට වඩා විද්‍යාත්මකයි මේ සමාජය. ඒ සමාජය තුළ මේ මහා ප්‍රසිද්ධ ඒ රාවණා පිළිබඳව ඒ රාවණාගේ චරිතය අරගෙන රාවණා දේවත්වයට පරිවර්තනය කළා. ඊළඟට මේක අරගෙන දැන් ඊළඟට වේද ග්‍රන්ථවලට ඇතුළත් වුණාම වේද ග්‍රන්ථවල මේ මේඝනාද කියන නාමය හඳුන්වන්නේ වරුණ කියලා. වරුණ. හැබැයි වරුණ කියලා කියන්නේ මේ වැස්සට අධිපති දෙයියා. එතකොට ඒ වේද කෘතිවල සඳහන් වෙන්නේ මේ වරුණ මේ යුද්ධ කරනකොට සටන් කරනා මේ වැස්ස ලබා දෙන්නේ. ඒ සටන් කරනකොට තමයි අර මේ ඒ වරුණගේ අවිවල නාදය තමයි ඔය විදුලිය කියලා කියන්නේ කියලා තමයි මේ වේද කෘතිවල සඳහන් වෙන්නේ. නමුත් ඒ වරුණ කියන එක අර මේඝනාද මේ රාවණාගේ ශක්තිය ඒගොල්ල හැම වෙලාවෙම මේක දේවත්වයට පරිවර්තනය කරලා ලෝකෙට හඳුන්වලා දීලා තියෙන ඒ වේද කෘතිවල. ස්වාමීන් වහන්සේ මේ දිනවල මේ තිබෙන විශාලම ප්‍රශ්නය මම හිතන්නේ පුංචිම බහතෝරන වියේ දරුවෙක්ගේ ඉඳලා වැඩිහිටිම වයෝවෘද්ධම පුද්ගලයා දක්වා මේ වෛරස් කියන වචනය පිළිබඳව ඊටාම ප්‍රබලව කතා කරන යුගයක් බවට පත් වෙලා. මේ වෛරස් කියන එක ඔබ වහන්සේ කතා කරන ඔබ වහන්සේගේ පොතපතෙහි සඳහන් වන ඒ පැරණි ඉතිහාසය තුලත්
මේ වෛරස් මේ විදිහටම තිබුණාද ඒ පිළිබඳව විවිධ මත විවිධ අය විවිධ දේවල් කියනවා. නමුත් මේ පිළිබඳව නිවැරදිම අදහස ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. දැන් මේ වෛරස් කියන එක ඇත්තෙන්ම මේ අපි බුද්ධ දේශනාවට ගියපුවාම බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අර අහනවනි කුමාර පඤ්ඤ කියන එකේ ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියනවානේ සියලු සත්ත්ව ආහාරයෙන් යැපෙනවයි කියලා. දැන් ඒ සියලු සත්ත්ව ආහාරයෙන් යැපෙනවා කියලා කියනකොට බුදුහාඳුරෝ මේ ආහාරයට නියමයක් දුන්නා. නෛතික බවක්, න්‍යායක්. ඒ කියන්නේ ඒකාසන භෝජනය. භික්ෂුන් වහන්සේලාම මුළු රටම හදන්න බෑ මේ මිනිස්සු මේ ඉඳුරම් පිනවීමට බොහොම කැමති. අදත් එහෙමනේ. ඉන්ද්‍රියම් පිනවන එකනේ මේ ඉඳුරම් පිනවීම තමයි ජීවිතය කියලා කියන්නේ. බුදුහාඳුර එතන හිටියේ නෑ. බුදුහාඳුර යම්කිසි සමාජ තලයක් හදලා ඒ අයට කිව්වා මේ ආහාරයේ තියෙන නෛතික භාවය පෙන්වලා දෙනවා. ඒකාසන එක වේලක් අනුභව කරන්න. ආහාරයට ගිජු වෙන්න එපා. හැම වෙලාවෙම ආහාර ගන්න යන්න එපා. වෙලාවට ආහාර ටික ගන්න. වෙලාවට ඒ ආහාර ටික ගත්තාම ඔබ නිරෝගී වෙනවා. කායික මානසික වශයෙන් නිරෝගී වෙනවා. එහෙම කියලා බුදුහාරෝ දේශනාවක් කරලා තියෙනවා. ඒ නිසා කායික මානසික වශයෙන් අපි ශක්තිමත් වෙනකොට වේලාසනින් වෙලාවට ආහාර ගැනීම කරනකොට ඔය කියන වෛරස් කියන එක අපිට එන්නේ ආවට මේ අර නිරෝගීමාවය කායික මානසික සත්‍යයත් එක්ක ඒක ආපහු යනවා. ඇතුළට එන්නේ නැහැ. ඒක කිසියම් ආරක්ෂක වලල්ලා. ඔව් ආරක්ෂක වලල්ලා. ඉතින් ඒ අද බෞද්ධයෝ හැටියට අපිට දෙන්න තියෙන හොඳම පාඩම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ තියෙන මේ ඒකාසන භෝජන. අපි එක වේලක් කන්න කියලා අපි මේ ගිහි අයට කියන්නේ නැහැ. නමුත් වෙලාවට ආහාර ගැනීම කරන්න ආහාර අඳුරා ගන්න. හඳුනාගෙන ආහාර ගන්න. හඳුනන්නේ නැති ආහාර ගන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ අපේ ශරීරයේ කායික වශයෙන් දුර්වල වෙනකොට මානසික වශයෙන් දුර්වල වෙනකොට ওই වෛරස් කියන එක වගේම වෙනත් ලෙඩ රෝග අපේ ශරීරගත වෙනවා. දැන් ලෙඩ වෙච්ච ශරීරයකට වෛරස් ඇතුල් වෙලා තියෙන්නේ. දැන් බලන්න ලෙඩ නොවෙච්ච මිනිහෙක් ඉන්නවද කියලා. 100%ක්ම ලෙඩ වෙච්ච අය ඉන්නේ. ඒ ලෙඩ වෙච්ච අයට තමයි එකපාරට මේ වෛරස් ග්‍රහණය වෙන්නේ. දැන් ඔබේ ඓතිහාසික කතාවකුත් තියෙනවා මම මතක් කරන්න ඕනේ. දැන් ඔය සමහර පොත්වල තියෙනවා කඩයිම් පොත් කියලා පොත් වර්ගයක් තියෙනවානේ. ඒ කඩයිම් පොතක තියෙනවා කොහෙද සංගප්පාලිය. ඒ සංගප්පාලිය ගම සම්පූර්ණ වෛරස් ලෙඩක් හැදිලා මේ බෝ වෙන රෝගයක් හැදිලා සම්පූර්ණ ගම විනාශ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ගමේ හිටපු ගම් ප්‍රධානියා නියෝගයක් දෙනවා මේ ගමෙන් අයින් වෙන්න කියලා. මේ රෝගයෙන් වළකින්න නම් ගෙවල් වලින් ඉවත් වෙන්න කියලා. ඊට පස්සේ ගෙවල් වලින් ඉවත් වුණා. ගෙවල් වලින් ඉවත් වෙනකොට ඒ ගම පාළුවට ගියා. ඒ පාළුවට ගියාට පස්සේ මේක ප්‍රධාන ගම්මානයක්. ඓතිහාසික වශයෙන් ගත්තාම අපිට යක්ෂ ගෝත්‍රිකයන්ට බොහොම සමීප ගම්මානයක්. ඒ නිසා මේ ගම නැවත පාළුවට යා නොදී කියන්නේ පාළුවට ගියපු මේ ගම නැවත සංවර්ධනය කරන්න ඕනේ කියලා තමයි ඔය සංඝිකා පාළි කියන මෙහෙණින් වහන්සේ ඔය අපේ ගමින් මානෑවින් ඔය පිරිසකුත් අරගෙන ඥාති පිරිසකුත් අරගෙන ඒ ගම නැවත සංවර්ධනය කළේ. ඒකනේ තමයි සංගප්පාලිය කියලා ඔය අද නාමය දෙන්නේ. එතකොට මේ වෛරස් කියන රෝගේ හැදුනට පස්සේ ඒ ගමින් මේ ඒ කාලේ මේ තිබිච්ච එකම විසඳුම තමයි ඒ ගමින් පිරිස අයින් කරන. අදත් ඒ ටිකමනේ කරන්නේ. වෛරස් ඇතුල් නොවෙන්න වැඩපිළිවෙලක් කරන්නේ. ඊළඟට මේ එන්නතක් කරන්නේ මොකද්ද? අර බුදුහාඳුරෝ කියපු දේනේ ඔබ මුලින් කරගත්තා නම් හරිනේ. අපි මේ ශරීරයට ශක්තිය ගන්නනේ. කායික ශක්තිය ගන්න අර මේ එන වෛරසය දරා ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඔය මොනවා කිව්වත් ඔය එන්නතෙන් කරන්නේ ඒ ටික. ඉතින් ඕක අර බුදුහාඳුරෝ දේශනා කරපු මේ ඇත්තෙම අපේ බෞද්ධයෝ තුළ ඒ ලක්ෂණ පැරණි කාලේ තිබුණා. ඒ කියන්නේ උදේට කෑම ටික ගත්තාම ආය දවල්ට කෑම ගන්නවා. ඊට පස්සේ රාත්‍රියට කෑම ගන්නවා. ඊට අමතර කෑමක් නැහැ. ඊළඟට ජලය වතුර තමයි පානීය කෙනේ. තේ කහට බීමක් නැහැ.
දැන් ඔය තම්බ බිව්වාගෙන කතාවකුත් නැහැ. අර උල්පත් වතුර තමයි ඒ කාලේ පිරිසිදු වතුර තමයි ජල පානය කියන්නේ ජලය තමයි ශරීරයට දමින්දා නිරෝගී. දැන් අපේ තාත්තලාගෙන් කියනවා තාත්තේ ඔබ මේ ඉස්පිරිතාලේ ගිහිල්ලා තියෙනවා නෑනි පය තියලවත් නෑනි කියනවා. ඉස්පිරිතාලේට පය නැතුවපු අය ඉන්නවා ගම් වල. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙම ලෙඩක් හැදෙන්නේ නෑ. ඒ හින්දා මෙතන තියෙන එකම ප්‍රබලම දේ තමයි දැන් ඕක අපි කිව්වට පස්සේ දැන් ඉතින් ආහාර හොය මේ මිනිස්සු යන්න පුළුවන් නෑ. එහෙම කරන්න ඕනේ නෑ. අර මං කිව්වේ ගෙවත්තෙම තමන්ට ඕනෑ කරන දන්න හඳුනන ආහාර ටික සකස් කරගන්න පුළුවන්. ඊළඟට තමන්ට ඕනෑ කරන ආහාර ටික රටේ කැලෑ වලින් ඊළඟට කුඹුරෙන් වලින් මෙලින් අපිට ලබා ගන්න පුළුවන්. දන්න ආහාර වලට අපි පුරුදු වෙන්න ඕනේ. නොදන්නා පැකට් කරපු සංගවපු අර මේ එක මේ මොනවාද පෝෂදාහි කිය අර නන්දාලා මේ අපේ ගෙදරට ඇතුල් කරන ඊළඟට අපේ මුළු තැන්ගෙට එන මෙන්න මේ වගේ දේවල් වලින් අපි වළකින්න ඕනේ. වළකලා අර ඒකර්ෂණ භෝජනීය කියන එකට අපි තා චුට්ටක් එකතු කරගන්න ඕනේ. උදේ කෑම ටික කෑවා. අද බලන්නකෝ දැන් මේ අපි එක සැරයක් අර සාකච්ඡාවකට ගියා. එතනදී අපේ ස්වාමීන් වහන්සේ නමකුත් ප්‍රශ්න කළා. දැන් සාකච්ඡා උදේ ආහාර දුන්නා හරි. දානි දුන්නා. ඊට පස්සේ මේ 9ට විතර ආයෙනවා රස කැවිල්ලකුත් එක තේ එකක් කිරි එකක් එන්නේ. බාන අපිලිවල ආහාරي. දැන් ඊට පස්සේ ආයේ 11 12 යනකොට මේ දවල් දානි. දැන් මේ උදේ දානෙන් පස්සේ ඇල් වතුර එකක් ඇරෙන්න දවල් දාණය වෙනතුරු කිසිම ආහාරයක් ගන්න අවශ්‍ය නැහැ. කාර්යාලවල ඔන්න ඔය ටික තියෙනවා. කාර්යාලේ විශේෂ සේවකයෙක් ඉන්නා තේ පැන් සංග්‍රහය තේ සපයන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් 10 මාරට සහ හවස 3ට තේක හම්බුනේ නැත්තම් උද්ඝෝෂණය කරන මට්ටමට කාර්යාල පුරුදු වෙලා සේවකයෝ. ඒක තමයි. මේ වලින් අපි නොමිලේ ලබා ගන්න ලෙඩ රෝග තියෙනවානේ. එතකොට ඒවට අපිට උත්තරයක් හොයාගන්න බැරි වෙනවා මේවා කොහොමද ඇති වුනේ මේ ලෙඩ දුක් ඇති වුනේ කොහොමද. ඉතින් ඉස්පිරිතාලේ ගිහිල්ලා විසඳුමක් නැති මේ ප්‍රතිකාර වලට තමයි අපි යන්නේ. දැන් අපිට සීනි අමාරු තියෙනවා. දැන් මටත් තියෙනවා මේ ඒකාසන භෝජනීය වළඳපු මටත් මේක තියෙනද නෑ. අපි ආහාරයේ තියෙන වැරද්දක් නිසා තමයි අපිට ඒක හැදිලා තියෙන්නේ. ඉතින් ඒකට විසඳුමක් නැති ප්‍රතිකාරයක් නේ අපි කරන්නේ. ඒක කියන්නේ නිට්ටාවට සුව වීමක් නෑ. ඒ නිසා කායික මානසික ශක්තිය ඇති කරන ආහාර රටාවකට අපි දැම්මම පුරුදු වෙන පරිශ්‍රණීය කරන්න ඕනේ. මේ තරුණ ඇත්තෝ දැන් ඉන්න තරුණ ඇත්තෝ පරිශ්‍රණීය කරන්න ඕනේ. ගෙදරට ඒක පුරුදු කරන්න ඕනේ ළමයාගේ ඉඳන්. මැල්ලුමයි බතුයි වුණත් කමක් නෑ. දැන් අපේ තාත්තලා ඔය කුඹුරු පැත්තට ගියපුවාම මේ අගුණකොළ තියෙනවානේ. ඒ අගුණකොළ වෙනමම අගුණකොළ මල් වෙනමම. අගුණකොළ වල තියෙන මල් විශේෂයක්. දැන් මේ අගුණකොළ මල් මේ අම්මලා අපිට හදලා දෙනවා කන්න. හරිම රසවත් කෑමක්, ගුණවත් කෑමක්. දැන් අපි අපේ ජීවිතේට මම දැකලා නැහැ අගුණකොළ මලක් මේ වැල්වල තියනවාද කියලාවත්. ඉතින් ඒ විදිහට ඊළඟට කැලේට රිංගපු ගමන් තෙලටිය බටු. තෙලටිය කොළ වෙනමම තෙලටිය බටු වෙනමම. ඉතින් ඒ ආහාරයට අපි ගන්නවා. ඉතින් කැලේ තිබුණා අපේ ආහාරය. අපි කැලේත් කපලා දැම්මා. අපේ ආහාරෙත් නැති කරගත්තා. ඔව් නැති කරගත්තා. ඊළඟට මේ පරිසර වේදියේ පිළිබඳව දැන් අපි සඳහන් කරන්න ඕනේ මේ වෛරස් වලට එකම හේතුවක් තමයි මේ නාගරික සංකල්පය. දැන් මේ නාගරික සංකල්පය අපේ ගමට එනවා දැන්. ගෙදර ඉන්නේ ළමයයි අම්මයි තාත්තයි තුන්දෙනා ඉන්නේ. මහා දැවැන්ත ගයක් හදනවා තට්ටු දෙකේ ගයක්. ඇයි ඉතින් මේක? පොල්ලතු පැලක් වගේ එකක් පොඩියට හදාගත්තාම මොකද ඕක තියෙන ලැජ්ජාව. තමන් ඊළඟට පරිසරය හදාගන්න පුළුවන් තරම් වත්තේ ඉඩ තියාගෙන පොඩි ගයක් හදාගන්නවා. මේ පවුලට ඉන්න ප්‍රමාණයට. ඒක ලැජ්ජාවෙන්න කාරණයක් නේද මම මේ කුටියක් හදාගෙන ඉන්නේ. ඔය කාමර දෙකයි තියෙන්නේ. එක පුස්තකාලේ අනිත් එක මං නිදන සතපෙන කාමරේ. ඉතින් මම පරිසරය හදාගෙන තියෙනවා. මමමයි මේක හදාගත්තේ. හදාගෙන බෙහෙත් ඖෂධ වර්ග අරමයක් හදාගෙන තියෙනවා. එන හුලඟස් සනීපයි. ආයේ මේ අර මාස් අරමයක් දාන්න ඕනේ නැහැ. සමාවෙන්න අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ නම හා සබැඳෙන ඔබ වහන්සේගේ පරම්පරාව හා සබැඳෙන
මානයව කියලා කියන්නේ බොහොම විශේෂ ස්ථානයක්. මට මතකයි මීට කාලෙකට ඉහතදී ඔබ වහන්සේ අපිව රැගෙන යනවා ඒ ස්ථානයට. නමුත් අපේ ස්වාමීන් වහන්සේ මේ සුවිශේෂ ඉතිහාසය පිළිබඳව ඓතිහාසික තැන් පිළිබඳව ගවේෂණය කරන වන්දනාමාන කරන පිරිස් කිසිම කෙනෙකුගේ ඇසට නොගැටුණු සුවිශේෂ පුදබිමක්. මානව ඒ විසගුම්බන චෛත්‍ය හැම බොහොම පැරණි චෛත්‍යයක්. ඊළඟට ඒ තදාසන්න ප්‍රදේශවල කියලා කියන්නේ මානවට ප්‍රදේශවල තියෙන ඒ නටබුන් ගත්තාම 아무තු සුවිශේෂීභාවයක් තියෙනවා. විශේෂත්වයක් තියෙනවා. වෙන් කරලා හිතන්න පුළුවන් අනිත් මේ නටබුන් වලට වඩා ටිකක් වෙනස් ආකාරයේ වෙන් කරලා හිතන්න පුළුවන් සුවිශේෂී නටබුන් තියෙනවා. ඒවා දැන්ට විනාශයට ලක් වෙමින් තියෙනවා. මේ වන සංහාරයකුත් තියෙනවා අපේ රට මේ අපේ ගම් ප්‍රදේශයේ මහානාකන්ද ආස්පස. ඉතින් ඒවා නතර වෙනවා නම් සමහර විට මේ පෞරාණික දේවල් සුරක්ෂිත වෙයි. ඉතින් ඒ විදිහට ගත්තාම මානව ඊළඟට රිටිගල අරිට්ට පබ්බත කියලා මහවංශයේ කිව්වට ඔකට රකුන්ගිර කියලානේ අපි භාවිතා කරන්නේ. නීලගිරිය කියලානේ මානවට භාවිතා කරන්නේ මානාකන්දට. ඒ තැන්වල ඇත්තෙම නැරඹිය යුතු බලලා කුතුහලය අවසන් අපිට ඊට වඩා පෙර જાතියක්. ඒ කියන්නේ බුදුහාඳුරෝ ලංකාවට වැඩම කිරීම හා බුද්ධ කාලීනව අපි කියන්නේ බුද්ධ කාලයට පෙර කියලා. පෙරත් ඒ જાති හිටියා. ඒ හින්දා ඒ දිනුණු තත්ත්වේනේ බුදුහාඳුරන්ගේ කාලේ අපිට පේන්නේ. ඒ බුද්ධ කාලේ මේ අපේ ලංකාවේ මේ ඒ කරපු දේවල් පිළිබඳව කිසියම් ඡායාවක් අපිට කියන අදහසක් අපිට ගන්න පුළුවන් මේ ඒ මානාකන්ද ඒ අභියසින් ඒ වගේම මේ රිටිගල කියන ස්ථානවල ඒවල සංකේත තියෙන දැන් පුස්තකාලය රිටිගල තියෙන පුස්තකාලයේ තියෙන කවුරකට ඇහෙනකොට ඉච්ච සංකේත දැන් මානාකන්දෙත් තියෙනවා. ඒවා කවුරක්වත් මේ කාටවත් ඇහැ ගැටෙන්නේ නැහැ. සෙල්ලිපි අර ලෙන් වල තියෙන ලිපි ගැන විතරයි අපි කතාන්නේ. පුංචි සංකේත අපි මේ කතා කරන්නේ නැහැ. දැන් වජ්‍රාසනය ගැන අපි කතා කරනවා. ඒ වජ්‍රාසනයේට අදාළ සංකේත ඒ වජ්‍රාසනයේ බුදුහාඳුරෝ පරිභෝග කරපු වජ්‍රාසනයක් නැත්තම් ආසනයක් නැත්තම් ගල් ආසනයක් නැත්තම් ඒ ගල් ආසනේ නෙළුම් මල සලකුණ තියෙන්න ඕනේ. ඒ නෙළුම් මල සලකුණ තියෙන වජ්‍රාසන අපේ රටේ තියෙනවා. දැන් මම පෙන්නලා දුන්නා පහුගිය කාලෙක මේක වජ්‍රාසනයක් මේක මේ බුදුහාඳුරෝ වැඩ හිටපු තැනක් කියලා. ඉතින් ඒ ගත්තාම අපිට පේනවා මේ බුද්ධ කාලයේ බුදුහාඳුරෝ ලංකාදීපයට වැඩම කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට කොයිතරම් අපේ මිනිස්සු බුදුහාඳුරෝ කොයිතරම් ගෞරවයෙන් පිළිගත්තාද ඒ වගේම ධර්මය කොයිතරම් සමීප කරගත්තාද කියන ඒ තරම් ඥානවන්ත ප්‍රඥාවන්ත පිරිසක් අපේ රටේ ඉඳලා තියෙන. ඊළඟට මේ බුද්ධ කාලය වෙනකොට ಭಾರತೀಯ ජනතාව තුළ මේ අපි දැකලා නැහැ මේ අක්ෂර භාවිතාවක් පිළිබඳව. ඊළඟට භාෂා පිළිබඳව ගත්තම සංස්කෘත වේද භාෂාව ඊළඟට පාලි භාෂාව ගැන සඳහන් වෙනවා. එහෙනම් ලිඛිත භාෂාවක් ගැන අපිට සඳහනක් නැහැ. දැන් වළගම්බහ රජුගේ කාලේ මේ ත්‍රිපිටකයේ පුස්තකවල ලිව්වයි කියලා කියනවා. ඊළඟට අපි ආය නැවත කතා කරනවා සිංහල භාෂාවේ වර්තමාන අක්ෂර. වර්තමාන අක්ෂර ස්වරූපය අනුරාධපුරයේ 8 වෙනි සියවසෙන් පස්සේ තමයි ඇති වුනේ කියලා. එතකොට දැන් මේවා ලියලා තියෙන්නේ මොන අක්ෂර වලින්ද? එතකොට 8 වෙනි සියවසෙන් පස්සේ සෙල්ලිපි වල තියෙන්නේ මේ දැනට භාවිතා කරන සිංහල අක්ෂර නම් ඊට කලින් වළගම්බහ රජු කියලා කෙනෙක් ඊට සතවර්ෂ ගණනාවකට එහා හිටපු රජ කෙනෙක් ඉන්නේ. ඒ රජුරෝ මොන අක්ෂර වලින්ද මේවා මේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරලා තියෙන්නේ. ඒ හාඳුරුවරු මොන අපුරුදු භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ අපේ අය කෑ ගහනවා මේ අපේ සිංහල මේ හෙළ අටුවා පාලියට පරිවර්තනය කළා. ඊළඟට ඒකෙන් පාලි බුද්ධ ඝෝෂ මහා විශාල විනාශයක් කළා කියලා. ඒ කාලේ තිබිච්ච හැටි භාෂා පරිවර්තනය කියලා කියන්නේ ලෝකේ මහා විහාරය කියන එක සුවිශේෂී අධ්‍යාපන ආයතනයක්. ඊට හැපැත්තෙනුත් තව එකක් තිබුණානේ මේ
අබේගිරිය මම හිතන්නේ ඒ අබේගිරිය පිළිබඳව කතා කරනව බොහොම අඩුයි. අඩුයි. අබේගිරියයි මේ අධ්‍යාපන ආයතන දෙක මහා තර්කකාරීත්වයෙන් තිබුණේ. අරකේ සංස්කෘත ඉස්මතු කරලා යනකොට මෙහින් පාලි ඉස්මතු කළා. සහ අබේගිරිය ස්වාමීන් වහන්සේ මේ විශේෂයෙන්ම මේ රට තුලටත් වැඩිය විදේශත් එක්ක තිබිච්ච ගනුදෙනුව වැඩි නේද? විදේශීය කියලා දැන් අපි දැන් මහසෙන් රජුරන්ගේ කාලේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒක මට මතක නෑ. ධම්මරක්කිත කියලා තමයි මගේ මතකයේ ඉන්නේ. ඒක වෙනස් වුණොත් වෙන නාමයක් කිය යුතුයි. මේ ඒ ස්වාමීන් වහන්සේ රටවල් වල ගියා. එයා කියලා කියන්නේ මේ ಭಾರತේනුත් එහා තක්ෂිලාව ඊළඟට මේ ග්‍රීක රටවල් වල ඒ බටහිර කරණයට අයිති වෙච්ච රටවල් වල පවා උන්වහන්සේ ඇවිදලා මහා විශාල භාෂාමය දැනීමක් ඊළඟට ඓතිහාසික දැනීමක් හදාගෙන තමයි ලංකාවට ආවේ. ලංකාවට ඇවිල්ලා මහසෙන් රජුරවන්ට කියනවා මම මේ මහා විශාල දැනීම් සම්භාරයක් හදාගෙන මම ඇවිල්ලා ඉන්නේ. මේක මට ගාන්ථාරූඪ කරන්න ඕනේ. මේ විස්තරේ කිව්වට පස්සේ මහසෙන් රජුරෝ කියලා ඔක ලියන්න කියලා පොත්වල. ඔව්. හැබැයි ඒ පොත එලි දක්වනකොට මහසෙන් රජුරෝ ජීවිතුන් අතර හිටියේ නෑ. ඒක මහා පැරණි ග්‍රන්ථයක්. මහා වංශයට වඩා පැරණි ග්‍රන්ථයක්. ඒක අපි පින් දෙන්න ඕන සෙන්නත් පරිණිතාන මහත්තයට සෙන්නත් පරිණිතා මහත්තයා ගැන කතා කරනකොට සමහර අය කැමති නෑ. එතුමා තමයි මේක හොයාගෙන බොහොම අමාරුවෙන් ග්‍රන්ථාරු ඒක දැන්ට අර ග්‍රීකයෝ සහ මේ මෞර්යෝ සහ ග්‍රීකයෝ කියලා පොතක් තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ මේ සර්ව අසුභවාදීව ලෝකයේ දකින්න එපා. ඇතැම් අයගේ අතපසුවීම් දුර්වලතා ඇති. නමුත් ඒ අය අතිනුත් සිද්ධ වෙච්ච හොඳ දේවල් තියෙනවා. ඒවා අධ්‍යයනය කරන්න කියලා. ඒ අධ්‍යයනය කරපුවම තමයි මේක අපිට වැටහෙන්නේ මේ අපි කොයිතරම් මේ භාෂා පිළිබඳව කොයිතරම් දැනීමක් තිබුණාද කියලා. ඒ කාලේ දැන් ඔය මහා විහාර කියන්නේ ඔය මේ වලගම්බහ රජුරන්ගේ කාලේ භාෂා අතින් ගත්තාම සේල භාෂාව විතරක් නෙවෙයි විවිධ භාෂාවන් හදාරන පිරිස අපේ ලංකාවට ඇවිල්ලා තියෙන මේ බුදුදහම හදාරන්න. ඒ හදාරනකොට ඒ භාෂාවලින් අපි කියමු පාලි භාෂාවෙන් විතරක් නෙවෙයි තවත් භාෂාවලින් අටුවා ලියන්න ඇති. ඒගොල්ලන්ට දැන ගැනීම පිණිස. ඉතින් අදත් අපිට ඕන වෙනවානේ මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. මේ ත්‍රිපිටකේ ඉංග්‍රීසියට පරිවර්තනය කළේ නැත්නම් මේක ලෝකේ යන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගත්තාම මේකත් එක භාෂාවක්. වර්ග පූර්ණිකාවේ අන්තර්ගත වෙලා තියෙන භාෂාව. ඒකේ හරි ඔය කියන වලගම්බහ රජුරන්ගේ කාලේ ඔය මං හිතන්නේ ඔය මේ අබේගිරිය භික්ෂුන් වහන්සේලා හෙළ භාෂාව හැටියට භාවිතා කරපු භාෂාවක් තමයි මේ වර්ග පූර්ණිකාවේ අන්තර්ගත වෙලා තියෙන භාෂාව. ඊළඟ ඒකේ පැරණිකම ඇහුවානේ. ඇත්තෙන් භාෂාව පැරණි. ඊළඟට ඒක වරින් වර එක එක්කෙනා ඒක පිටපත් කර මහානුවර යුගයේ දක්වාම ඒක ඇවිල්ලා ඒ මහානුවර යුගයේදී පිටපත් කරපු පිටපත තමයි අපි ළඟ තියෙන්නේ. ඉන් එහා ඒකත් මේ ජරා ජීර්ණ වෙලා විනාශ වෙලා ඒවා මේ සමහර පත්තිරු ඉවත් වෙලා අයින් වෙලා යම් ප්‍රමාණයකට ඉතුරු කරගත්තු කොටසක් දැන්ට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි ඔය ඒක මහානුවර යුගයේ තිබිච්ච භාෂාව නෙවෙයි. මහානුවර යුගයේ තිබිච්ච භාෂාව ඕනතරම් අපිට මේ සාහිත්‍ය පොත්වලින් අපිට හොයාගන්න පුළුවන්. ඊට එහා ගියපු භාෂාවත් සිංහල කෝට්ටි යුගය වගේ ගත්තාමත් එහෙමනේ. ඉතින් ඒ වගේ මේ මහානුවර යුගයේ නිවිච්ච පොත් තියෙනවා. ඒ සංඝරාජ සාධුචර්යාව වගේ පොත් එහෙම කියවපුවාම ඒවාලේ තියෙන ඒ භාෂාව ගත්තාම ඒක සම්පූර්ණ ආද භාවිතා කරන සිංහලමයි වෙනසක් නැහැ. ස්වාමීන් වහන්සේ මේ පුදබිමට ආවට පස්සේ ඔබ වහන්සේත් එක්ක මේ සාකච්ඡාවට එන අතරමඟ ඔබ වහන්සේ කියපු කතාවක් එක්ක මට හිතුණා මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහන්න. ඔබ වහන්සේගේ පරම්පරාවෙන් ආපු දෙයක්ද නැත්නම් ඔබ වහන්සේ විසින්ම උපයාගත්ත දෙයක්ද මේ ගස්කොළන් එක්ක කතා කරන භාෂාවක් ඔබ වහන්සේ දන්නවා. ඒක හරි විස්මයජනකයි. ඔබ වහන්සේ කියනවා මේ ගස්වල එකකවත් ගෙඩි නෑ මේ දවස්වල. මේ වසංගතයත් එක්ක. අපේ හාමුදුරනේ හුඟක් අය කියන කතාවේ සම්පූර්ණ වෙනස් පැතිකඩ
ඔබ වහන්සේ පැහැදිලි කරේ. මම කැමතියි මේ ගස් කොළන් එක්ක මේ හුළඟ ඊටාම සැරෙන් හැමමින් අපිට කිසිම අපහසුාවක් දැනෙන්නේ නැති වෙන්න බොහොම සිසිල් පරිසරයක් තියෙනවා මෙතන. ඔබ වහන්සේම තමයි මේ බොහෝ ගස් කොළන් රෝපණය කරලා තියෙන්නේ. මේවට සාතු සප්පායම් කරන්නේ. ඒ ගැනත් කියන්නකෝ අපේ හාමුදුරනේ. හොඳ මේ පරිසරයට ඇත්තෙම මේ අපි හරි ආදරෙයි මේ ස්වභාව ධර්මයේ ඒක අපිට බුදුහාඳුරෙන්ගෙන අපි ආකර්ෂණය කරගත්තේ. එතන බුද්ධ දේශනාවට කලින් එහෙම දේශනාවක් අපි අහලා නැහැ. ඉතින් මේ ස්වභාවය කියන එක මේ අපේ ජීවිතය තුළින් අපිට ඕනතරම් පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි පරිසරයට හරි ඇල්මක් දක්වනවා, ආදරයක් දක්වනවා. ඒ හින්දා මේ පේන හැම ගහක්ම මේ මගේ දෑතින් හිටවපු ගස් මොකදනේ විශ්වාස කරන්නේ නැතුව ඇති. මේවා මේ මම්මම එලි කරලා ඒ කාලේ මම ටික හැමදාම උදේ 6:00ට වගේ වත්තට ගිහිල්ලා 7-8 වෙනකල් වගේ පැය 2-3ක් වැඩ කරනවා. දැන් නම් 9 විතර වෙනකල් වැඩ කරනවා. ඊට පස්සේ උදේ පැම් පහසු වෙලා ඊළඟට ආය 3ට විතර ආය මේවට වතුර දාන්න පටන් ගන්නවා. ඊටාම වියලි කාලගුණයක් නේ තියෙන්නේ. වියලි කාලගුණයක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ හොඳට පළදාව තියෙන අඹ ගස් තියෙන අඹ වර්ග තියෙනවා ගොඩක්. ඇටඹ කියන ගස් විශේෂය තියෙනවා. ඊළඟට කොහු අඹ තියෙනවා. අපිට ආවේනික ගොඩාක් අඹ වර්ග මේකේ තියෙනවා. දැන්ට ගෙඩි හැදෙන ඒවාත් තියෙනවා. ගෙඩි හැදෙන්නේ නැති ඒවාත් තියෙනවා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේ උත්තරයක් දෙන්න ඕන. ඉතින් අපි ගහට කොළට හරි ආදරෙයි. අපි නිතරම ගහ දිහා බලනවා. උදේ පාන්දර ගිහිල්ලා බලනවා. ලෙඩ දුක් හැදිලා තියෙනවා නම් ඒවා ගැන සොයා බැලීමක් කරනවා. වතුර නැත්තම් වතුර දානවා. පොහොර කියන ගැනත් අපි මතක් කරන්න ඕනේ. දැන් මේ කොස් ගෙඩි දැන් මේ කොස් ගස්වල මේ වවුලු කාලා අර ඉතුරු වෙන කඩාගෙන යන අයත් ඉන්නවා නැත්te නෑ. මේ ඒ කොස් ගෙඩි බීමට වැටෙනවා මම ඒ කටු ටික එකතු කරලා ගොඩ ගහනවා. ඒ ගොඩ ගහලා ඒවා මේ ඉතා ඉක්මනින් දිරීමට ලක් වෙනවා. ඒ දිරීමට ලක් වුණාට පස්සේ මම ඒවා අර මේ පැල වලට දානවා අර කොස් පැල වලට. ඒ වගේම ස්වාමීන් වහන්සේ වෙනමම ගස් හිටවලා තියෙනවා මේ සතුන්ට ආහාරයට ගැනීමට. අපි දකිනවා මේ දැනොත් මේ කොස් ගහේ වරක ගෙඩියක මේ සමනලුන් පැණි ගන්නවා. ඔව් අපි සාමාන්‍යයෙන් මේ කොස් ගෙඩියක් අපි කඩන්නේ නැහැ. සාමාන්‍ය නැති බැරි කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් අපි කඩාගෙන යන්න කියනවා. නැත්නම් ඉතින් ගහෙන්ම ඉතිලා ඒ ගහේම මේ රැයට සත්තු කනවා. ඊළඟට දවල්ටත් සත්තු කනවා, ලේන්නු කනවා. එක විශේෂයෙන් අර සමනල්ලු අර සලඹයෝ කියන වර්ගයේ පිරීලා ඉනවා. දැන් බිමට වැටෙන ඒවලෙත් මේ මං අයින් කරන්නේ මේ ටිකක් වේලෙනකල් එහෙම තියලා තියෙනවා. අර ඒ සලඹයෝ ඒව කන නිසා. තව ඉතින් අර කෘමි වර්ග ඒගොල්ලෝ ඇවිල්ලා කාලා යනවා. දැන් මොකද්ද හාමුදුරනේ මේ දරුවෝ ඉන්නකොට දහම් පාසලේ දරුවෝ ඉන්නකොට ගස්වල ගෙඩි ඉතුරු වෙනවා කියන කතාව? ඔව් දැන් මේ මාසය වෙනකොට ඇත්තෙන්ම මේ පන්සල් වත්තේ ගෙඩි වලින් පිරෙන කාලයක් නේ. අප්‍රේ මේ වෙසක් කාලේ සිසිල් මේ සුළඟත් එක්ක මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා, ගෙඩි හැදෙනවා, ගෙඩි බර වෙනවා, අතු බර වෙනවා, එහෙමනේ තියෙන්නේ. ඉතින් අපිට මේ මහා ප්‍රමාණී ඉක්මවලා ගෙඩි හැදෙන කාලයක් තමයි මේ පහුගිය කාලේ වෙසක් මාසේ. මේ වෙසක් මාසේ කිසිම ගෙඩියක් අපේ ගස්වල ඇති වුණේ නැහැ. දැනටත් ගෙඩි හැදිලා නැහැ. හැදෙන්න ඕනේ ගස්වල. දැන් නෙල්ලි ගස් තියෙනවා. නෙල්ලි ගස්වල ගෙඩි නැහැ. එක ගෙඩියක්වත් නැහැ. සමහර කාලවලට නෙල්ලි ගෙඩි හැදුනහම මේ අතු කඩා වැටෙනවා ඒ නෙල්ලි ගෙඩි වල බරට. දැන් මේ හැරේ නැහැ. ඒ කියන්නේ දැන් දහම් පාසල දැන් මාස 6කට වගේ කලින් අපි නිවාඩු දීලා තියෙන්නේ. දැන් ඔය ළමයි ඇවිල්ලා කෑ ගහනකොට හඬ නගනකොට ඊළඟට ගාථා කියනකොට කවි ගාථා කියනකොට මේ ගස් හරි කැමති ඒ ශබ්දෙට කැමති නිසා ඒ ඇත්තෙම මට හිතෙන හැටියට ඒ නිසා තමයි මේ මල් හටගෙන ගෙඩි අරගෙන මේ ප්‍රමාණය ඉක්මවලා මේ ගෙඩි හැදෙන්නේ. ඊට පස්සේ මිනිස්සු ඒ ළමයිනුත් ඒ ඕනෑමට වැඩියෙනුත් ඒ ගෙඩි පරිභෝජනයට ගන්නවා. ඒ වගේම ගහත්
මේ ගෙඩි නිෂ්පාදනය කරලා දෙනවා. ඇති වෙන්නේ. දැන් අර බිලින් ගහක් තියෙනවා. බිලින් ගහේ මේ ගෙඩි මේ මුලේ ඉඳන්ම මුලක් ගෙඩි හැදෙනවා. මුලේ ඉඳන්ම අතු අග දක්වාම ගෙඩි හැදෙනවා. දැන් පුදුමේ කියලා කියන්නේ මේ හැරි එක ගෙඩියක් ගන්න. අඹ ගහක එක ගෙඩියක්වත් නැහැ. සතෙකුට කන්නවත් නැහැ. කොස් ගස්සලත් මේ ගෙඩි දෙක තුනක් තමයි මේ හැරි හැදුනේ. නැත්තම් බිමේ ඉඳන්ම කොස් තිබුණා. දැන් මට පොහොර වලට ගන්නවත් මේ හැරේ ගෙඩි නැහැ. ඉතින් ඒ විදිහට ගත්තාම මේ හඬත් එක්ක මේ කුරුල්ලන්ගේ හඬ මේ ළමයින්ගේ හඬත් එක්ක මේ ගස්වල යම්කිසි බැඳීමක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේක අත්දැකීමෙන් තමයි මම මේ ඉඳින්නේ. පුදුම සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේගේ මේ විහාර භූමියේ විහාරස්ථානයට ආසන්නයේ නෙවෙයි ටිකක් ගස්කොළන් එක්ක පරිසරයේ විහාරස්ථානයේ කෙළවරට වෙන්න තමයි ඔබ වහන්සේගේ කුටිය තියෙන්නේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේඝනාද නාලිකාවේ මේ වැඩසටහන් නරඹන අයට ඔබට දැනෙනවා ඇති මේ පරිසරයේ තිබෙන සුන්දරත්වය කොයිතරම් සුළඟක් තිබෙනවාද කියලා. මේ අපි කතා කරන හඬ පසු කරමින් යන තරම් සුළඟක් තිබෙනවා. ඒක බොහොම අපිට දැනෙන්නේ නම් අපේ පිනකට හමුන හොලගක් කියලා. අපේ හාමුදුරනේ මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් ගෙවල් වලට හිර වෙලා එළියටවත් බහින්නේ නැහැ, ගෙදර වත්තටවත් යන්නේ නැහැ. බොහොම ඇල්මරුණු ස්වභාවයකින් ඉන්නේ. ඒ නිසා මේ ඔබ වහන්සේගේ පරිසරය පිළිබඳ පණිවිඩය, ඔබ වහන්සේගේ පරිසරයත් එක්ක තිබෙන මේ ආදරණීය සම්බන්ධතාවය ඊටම වැදගත් වෙනවා. අවසන් විනාඩි කිහිපෙදී ස්වාමීන් වහන්සේ යම් කාරණාවක් කිව්වොත් එහෙම පරිසරය වෙනුවෙන් ගහක් හිටවන්න. වෙනදට වැඩිය නිවාඩුවක් තියෙනවා. වෙනදට වැඩිය ස්පාසුවක් තියෙනවා අපේ අයට. රැකියාවට යන්නේ නැහැ, ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඒ නිසා දවල් කෑම ටික කාලා ගහක් මේ හැදිලා තියෙනවද, ගහට වතුර ටිකක් දාන්න ඕනද කියලා බලන්න වෙලාව තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ මේ නරඹන අයට විශේෂ පණිවිඩයක් දෙනවා නම් මොකද්ද අපේ හාමුදුරනේ දෙන්නේ? මේ ගහකොළ සම්බන්ධයෙන් ලොකු ගෙවත්තක් නැති වුණත් පුංචි ගෙවත්තක වුණත් ගහක් පැලයක් හදන්න පුළුවන් නේද අපේ හාමුදුරනේ? පුළුවන්. දැන් මමත් ඔය මේ මිරිස්සෙම හිටවලා තියෙන අර පොඩි පොලිතින් බෑග් වලනේ. ඉතින් මේ හොඳට හැදෙනවා. දැන් අවුරුද්දක් දෙකක් විතර මේ මිරිස් ප්‍රයෝජනීයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අර නයි මිරිස් කියන වර්ගයේ. ඊටාම ගණන් මිලෙන් අධිකයි දැන් ඒක. මිලෙන් අධිකයි. ඊළඟට බෙහෙත් වර්ග අපි හිටවලා තියෙනවා. ඒක බිම හිටවලා තියෙනවා. මේ ඒවට ඉතින් වතුර ටිකක් දාන්න ඕනේ. ඉතින් අර තමන් ගහට කොළට වැලට යම් ප්‍රමාණයකට ආදරයක් තියෙනවා නම් කාලසටහනකට වැඩ පිළිවෙලක් තියෙනවා නම්, පිළිවෙල කියලා කියන්නේ උදේ නැගිටින තැන ඉඳන් නිදා ගන්න යන තැන දක්වා යම්කිසි පිළිවෙලක්, ඒ කියන්නේ ජීවිතේ පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා නම් ඒ පිළිවෙල තුල කොටසක් අපි වෙන් කරන්න ඕන මේ පරිසරය සකස් කරන්න. නැත්නම් ගහකොළ ගහවැලට ආදරය කරන මේ වෙලාවක් අපිට තියෙන්න ඕන, උදේ හරි හවස හරි. ඒ වෙලාවේදී ගස්වැල් හදලා ඒවට පොහොර ටිකක් දාලා කාබනික පොහොර කියලා අපිම හදාගත්තු පොහොර තියෙන අය පොහොර දාලා හදා ගන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙකුට ඒ තමන්ගේ යැපීම තමන්ගේ වත්තෙන්ම හදාගත්තා. ඒ සතුට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. මම හිතන්නේ අපි දකින්නවා ඔබ වහන්සේ අපිත් එක්ක කතා කරන ගමනොත් මේ ගස් කොළන් අතපත ගාමින් අපිට පෙන්වමින් මේ තියෙන්නේ මම හිටවපුවා කියන ඒ චිත්ත ප්‍රීතිය මං හිතන්නේ ඒක මහා පිනක් විදිහට අනුමෝදන් කරගන්න පුළුවන්කම තියෙනවා Tamanටම. ඒ නිසා මේඝනාද නාලිකාව වෙනුවෙන් මේ මේඝනාද නාලිකාව ආරම්භ කරන්නට ඔබ වහන්සේගේ පරම්පරාවේ බොහොම ගෞරවාන්විත කෙනෙක් වෙන දම්සරා අරුන්දති ශ්‍රීපාලි මෑණියන් වහන්සේ එතුමියගේ අදහසක් අනුව මේ නාලිකාව ආරම්භ කළා. එතුමිය මුල සිටම කිව්වේ අපේ නායක ස්වාමින් වහන්සේ සමග වැඩසටහනක් කිරීම තමයි අපේ ප්‍රධානම අරමුණ පරමාර්ථය වෙන්නේ කියලා. මම හිතන්නේ අද අපි බොහොම වාසනාවන්ත වෙනවා ඒ අරමුණත් ඉෂ්ට සිද්ධ කරගන්නට ඉඩ කඩ සැලසීලා තිබෙනවා. අපේ මානව විමලරත්න නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා. ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේ කරන ශාසනික වගේම මේ රාවණ ඉතිහාසය හා සම්බන්ධ බොහෝ දේ පොතපත රචනා කරන්නට ශක්තිය, ධෛර්යය, යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා කියලා ආශිර්වාද කරනවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණ වේවා. බොහොම පින් අපේ නාලිකාවට
සම්බන්ධ වුණාට.